මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ගම්පහ කිඹුල්ගොඩ පදිංචි සිසිර කුමාර මහතා වජිරා උඳුගොඩ මහත්මිය සහ දූ දරුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට වසර 38කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු සිරිපාල උඳුගොඩ පියාණන්ටත් වසරකට පෙර පරලෝ සැපත් චන්ද්‍රලතා උඳුගොඩ මෑණියන්ටත් වසර 6කට පෙර පරලෝ සැපත් සාදිරිස් පියාණන්ටත් වසර 26කට පෙර පරලෝ සැපත් ජයන්ත විජේරත්න සොහොයුරාටත් මාස 4කට පෙර පරලෝ සැපත් සුනිල් රණසිංහ වෙද මහතාටත් මේ උතුම් ධර්ම දානමය කුසලානිශංසය අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වී ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. දෙපාර්ශවයේම පරලෝ සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ ධර්ම දානමය කුසල් ශක්තිය අත්පත් වී මනුසත් භව ලබා දහම් ඇස උපදවා අනුගමනීය ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට සසරින් මිදෙත්වා. ජනවාරි මාස 8 වන දින ජන්මදිනයේ යෙදුණු ප්‍රේමා විජේසිංහ සොහොයුරියටත් පෙබරවාරි මාස 27 වන දිනට ජන්මදිනයේ යෙදෙන වජිරා උඳුගොඩ මහත්මිය යන අයට මේ කුසල් අයත්ව නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. දායකත්වයේ දරූ සියලු දෙනාටත් පවුලෙහි ඥාති මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය පිණිස මේ පින් හේතු වාසනා වේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලුම දෙනාට නිදුක් නිරෝගී බව චිරජීවනය සැලසේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට මේ අත්භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් උපනිශ්‍රය වේවා. සෑම සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිර්වාණ මාර්ගය පූර්ණය පිණිස මේ කුසල් උපනිශ්‍රය වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කන්දානං පටිපාටි ධාතු ආයතනානිච අපොච්චෙන්නං පවත්තමානං සංසාරෝති පෞච්චති ඉති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා අවධානය යොමු කොට සිටින්නා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්වතුනි, අනුග්‍රහක බවතුන්, අනුසෝතගාමී ප්‍රතිපදාවෙන් මිදී පටිසෝතගාමී ප්‍රතිපදාව පූර්ණය කර ගැනීම සඳහා ස්වාමින් වහන්සේ කැමති දේශනාවක් දේශනා කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි. මේකට මට අනුසෝත කියලා වෙනම තිබෙන සූත්‍රයක් පවා අරගෙන කියන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් සූත්‍රයක් ගත්තොත් සූත්‍රය තුල තිබෙන දේවල් ටික පමණයි කියන්න වෙන්නේ. ඊට වඩා මේක මේ වචනේ සමාජයේ තිබුණාට මෙහි පැවැත්ම පිළිබඳව සමාජයේ තරම් තේරුම් අරන් නැති බව අපට වැටහෙනවා. ඒ නිසා හැම පැත්තක්ම විස්තර කරන්න අවස්ථාවක් කරගන්න ඕන නිසා තමයි මම නිදහසේ මේ ගැන කතා කරන්න කල්පනා කළේ. එතකොට මේ ගාමී කියන වචනේ තේරුමත් දැන් ඔබ දන්නවනේ ශීඝ්‍රගාමී කියලා. ඒ කියන්නේ වේගයෙන් යන, මන්දගාමී හිමින් යන. අන්න ඒ වගේ මේ මිනිස් වර්ගයාට නැත්තම් සත්වයාට කිසියම් ආකාරයක නිමාවක් නැති පැවැත්මකට මැදි වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. නිදහස් වෙන්න ඕනේ වුණත් නිදහස් වෙන්න බැරි, නිදහස් වෙන්න උත්සාහ කළත් ඒකත් ආයත්ම බැඳීමකට හේතු වෙන ආකාරයට විසඳගන්න බැරි ගැටලුවකට මේ සත්‍ය හොයන මිනිසා පවා බුදුවරයෙකුගේ හමුවීමෙන් තොරව මුලා වෙනවා. හොයන්නේ සත්‍ය වුණාට අවිද්‍යාව නම් වූ තැනක හිර වෙනවා. මේ අනුසෝතගාමී කියන එකේ තේරුම
යන පැත්තට යන කියන එක. මේ යන පැත්තට යන එකේ අනාගතය තමන් විසින් සකසන එකක් නිසා තමයි මේ අනාගතයක් සකසන්නේ. තමන් විසින් සකසන බැවින් අනාගතය හැදෙනවා. එතකොට මිනිසාගෙන් පටන් ගත්තොත් නැත්නම් ආරම්භය නෙමෙයි නමුත් අපට යම් තැනින් නවත්තන්න ඕන නිසා මිනිසා කරන ක්‍රියාකාරකම් වලින් පටන් ගත්තොත් ඒක හේතු වශයෙන් ගත් කල අන්න ඊට පස්සේ මේ මිනිසා කරන ක්‍රියාකාරකම් තුළ ඔහුට මේ ජීවිතයේදී අනාගත විපාක දීම සඳහා හේතු ඉතුරු වීමක් පැවැත්ම සඳහා හේතු ඉතුරු වීමක් සිත තුළ සිද්ධ වෙනවා. එතකොට ඒ හේතු සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනකොට එකතු කරන හේතු වලට කියන්නේ පව් හේතු සහ පින් හේතු කියලා. දෙකෙන්ම පරලෝ යන්නේ නැහැ. පවෙන් පරලෝ යාම කියන එක ඔන්න ඒක අනුසෝතගාමිත්වයක්. එතකොට ඒක මිනිසත්කම අහිමි වෙන සහ තිරිසන් හෝ උපපාතික දුගතිගාමිත්වයකට. එතකොට ඒ අනුසෝතගාමිත්වයේ නැත්නම් ඒ අනුසෝතගාමිත්වයේ දුක් විපාක සඳහා පාර ඇරෙනවා. ඒක භවගාමී කියන එකේ ඔය භවගාමී කියන එක තමයි අනුසෝතගාමී කියලා කියන්නේ. එතකොට ඒකේ භවගාමී දුගති පැත්තට අනුසෝතගාමී වෙනවා. තවත් පිරිසක් පාප කර්මයන් අඩුවෙන් සහ පුණ්‍ය කර්මයන් වැඩියෙන් කරමින් හෝ නැත්නම් අඩුවෙන් හරි වැඩියෙන් කරලා ජීවිතාවසානය වෙන විට අවසන් චේතනාව පුණ්‍ය කර්මයේ පැත්තට මතුවෙනවා. එතකොට ඔහුට භවගාමී කුසලයේ ක්‍රියාත්මක වෙලා ඔහුත් පිනෙන් භවගාමී වෙනවා. ඒ මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට යන පාරක් වශයෙන් පෙන්වනවා. අපේ සමාජයේ නොතිබුණත් ಭಾರತೀಯ සමාජයේ සත්‍ය ගවේෂණයට ගොබී පිරිසක් හිටියා. ගෙදර ඉඳන් ඉන්න ගෙදර තියෙන සැප මදි කියලා වෙන සැපක් හොයාන ගියාය. ඔවුනුත් යම් උපක්‍රම භාවිතා කළා ගවේෂණ කළා ආරණහම ඔවුන්ට අර බුදුවරෙක් කිලි කරන රහස හොයාගන්න බැරි වුණ බැවින් හැමෝම තවත් භව දෙකක් හදාගත්තා. මේ අපි පවේ පිනේ භවගාමිත්වයට කියනවා කාමසුගතිය කාමදුගතිය කියලා. නමුත් ඒක කාම භවය. තව රූප භවය. අරූප භවය කියලා දෙකකුත් තියෙනවා නෙමෙයි. මිනිසුන් ධාන කුසල් වඩන්න කියලා ධාන කුසල් වල එකට වඩා එකක් හොඳ නිසා සහ ආකාර දෙකක් නිසා අර අපේ හිතේ උපදින පව් චේතනාව ඔබේ හිතේ උපදින පින් චේතනාව වගේ ඔවුන්ගේ හිතේ ධාන චේතනාවක් පහළ වෙනවා. ධාන චේතනාව පහළ වුණාම ඔවුන්ට සමුගන්න සිද්ධ වෙන්නේ ධානයෙන්. ලෞකික ධානය. එතකොට ඒකේ පල්හා එක තමයි රූපාවචර කියන්නේ. එතකොට රූපාවචර බඹතල පැත්තට 16ක්. ඊට එහා ධානයට කියන්නේ ඒක නෙමෙයි නිවීම කියලා හොයාගත්ත අයට අරූපාවචර ධානය. ඒකේ තවත් 4ක්. මේ විදිහට එතකොට ඒක ධානෙන් භවගාමීය. එතකොට දැන් තේරෙනවා පවෙනුත් පරලෝ යන්න පුළුවන්, පිනුත් පරලෝ යන්න පුළුවන්, ධාන දෙකනුත් පරලෝ යන්න පුළුවන්. ඒ පරලෝ යන්නේ කයෙන් නෙවෙයි. මේ පරලෝ යන්න හේතු චිත්තාභ්‍යන්තරේ එකතු කර ගැනීම තුළින් තමයි පරලොව සැකසෙන්නේ. අනේ මිනිසා ජීවත් වීමේදී පරලොවක් සැකසෙන ආකාරයෙන් ජීවත් වෙන එකට අනුසෝතගාමී කියලා කියනවා. ඒක අර යන පැත්තට යන කියන එකේ තේරුම වැඩි කරගන්න පැත්ත පවුද වැඩි කරගන්න පැත්ත පින්ද පෙරමුණ ගන්න පැත්ත පවුද පෙරමුණ ගත්ත පැත්ත පින්ද පෙරමුණ ගන්න පැත්ත ධානය දිනු කරොත් ධානද ඒ අනුව යන්න සිද්ධ වෙනවා. ඒ මිනිසා විසින් කරන කර්මයන්ගේ විපාක. එතකොට කර්ම විපාක කියන එක මෙලොව වශයෙන් පමණක් නොව පරලොව වශයෙන් උත් විපාක දෙන විදිහට තමයි මේක සකස් වෙන්නේ. ඒ නිසා පාප කර්මයට දුක් විපාක, පුණ්‍ය කර්මයට සැප විපාක, ලෞකික ධාන කර්මයට ධාන විපාක සංසුන් සෝයක්. එතකොට බුදුන් පහළ වූ සමාජයේ පෘථග්ජන මිනිසුන්ගේ අනුගමනීය ප්‍රතිපදාවක් තුළ මේ දෙක තුන තුලම සැඟවුන රහසක් තියෙනවා. ඒ රහසයි මේ ගාමිත්වය හදලා දෙන්නේ කියන එක ඔය කාටවත් හොයාගන්න බැරි වුණා.
එතකොට අපි ආයෙත් වචනේ කියමු. එතකොට පෘථග්ජන සමාජය තුළ පවේදී පව් රැස්වීමත් භවගාමී, පිනේදී පින් රැස්වීමත් භවගාමී, ධාන රැස්වීමත් භවගාමී. මේ හැමෝම අනුසෝතගාමී. අපි තව ටිකක් මෙහාට ගනිමු ඕක. මව්කුසෙන් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් ඔබ හිතාගෙන ඔබ පව්කම් රැස් කරනවා. ඔබ පන්සිල් රකින්නවා. ඔබ අටසිල් රකින්නවා. ඔබ උපසම්පදා සිල් රකින්නවා. මේ හැම එකක්ම ආපහු භවගාමී අකුසලයේ සහ භවගාමී කුසලයේ. අන්න ඒ විදිහට පවත් පිනත් ධානයත් භවගාමී, ඒ වගේම පාපේ සහ පින සහ ධාන කුසල පින ධාන කුසල පැත්තත් නැත්නම් ශික්ෂාපද සංවරයත් විපාක වශයෙන් භවගාමී. නමුත් මේක අපේ හදවත් පොඩ්ඩක් පිළිගන්න සූදානම් නැහැ. සියවස් ගණනාවක් තිස්සේ අපිට බෞද්ධ කියලා ප්‍රතිපදාවක් හුරු කරලා තියෙන්නේ භවගාමී එක. පෞකලොත් දුගතිගාමී වෙන්න සිද්ධ වෙන නිසා අපි භවයේ බුදුහාමුදුරුවෝ පහළ වෙන තුරු ඉන්න ඕන නිසා පින් රැස් කරගෙන පිනෙන් භවගාමී වෙමු. ඒ නිසා අකුසලෙන් වෙන්වීමේ කුසලයේ වෙනුවට භවගාමී කුසලයේ විකල්පයක් වශයෙන් හඳුන්වා දී තිබෙනවා. මේ බුදුර හෙළි කළා වූ සදහම් මග යටවීමේ ප්‍රතිඵලයයි මේ. ඒක තිබෙනවා නම් ඔය භවගාමී වෙන්න ඕන නැහැ. එතකොට මෙලොවට එන අය පළවෙනි වතාවට මෙලොවට ආව හැම නෙවෙයි. එහෙමත් සමහර ආගම්වල ඊට එහා පෙන්වන්නේ නැහැ, කොහොම එනවද කියන්න දන්නේ නැහැ. මව්පියන් දරුවෝ හදනවා කියලා කියනවා. නමුත් මේ මෑතදී මම දැනගත්ත සහ පසුගිය කාලවකවානුවල කර පර්යේෂණවල හදිසි අනතුරු වලින් දියකිලිම් ආදී කාරණා වලින් මියගිය දරුවන් යම් යම් කාරණා කියන ඔස්සේ ගිහින් බැලුවම ප්‍රබල සාක්ෂි සහිතව අහුවෙනවා. වුන් මින් පෙර මියගිය තැන තියෙන ලක්ෂණ ටික කිව්වම වුන් ඉන් පෙර ඒ අර ඔවුන්ගේ භවගාමී පැත්තට ඔවුන්ගේ කර්ම ශක්තියට ස්ත්‍රී හෝ පුරුෂ බවක් තුළ ඒක මාරු වෙනවා උපතේදී. එහෙම තැනක් තිබුණ බවට. පුනර්භවය ඔප්පු කරන සාධක කියන වචනය යටතේ ගත්තාම කවුරු විශ්වාස කළත් නැතත් ලෝකේ විශ්වාස කරන්නේ නැහැ බොහෝ දෙනෙක්, විද්‍යාඥයන් හෝ වෙනත් ආගම්වල. නමුත් ඒකෙන් පෙන්වන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට ජීවිත අවසානයේ සසර ගමනේ අවසානයේ නෙවෙයි කියලා. ඒකදී අවංකව ඔබත් මේ කල්පනා කරලා බලන්න. මේ එකතු කරගෙන තියෙන, අයිති කරගෙන තියෙන කය ඇතුළු මේ සැප සම්පත් අතහැරෙනවට කැමතිද නැත්නම් මරණයට කැමතිද කියලා? නෑ. ඒ නිසා තමයි බෙහෙත් වලින් හරි කකුලක් කපලා හරි බොහෝ කල් ඉන්න බලන්නේ මරණයට අකමැති නිසා. ඒ අකමැති නිසා තමයි මරණයෙන් එහා පැත්තට ලොවක් කැමතිත්. එතකොට ඒකෙදින් අපි කියන්නේ මේ මිනිසා සසරේ සැප තිබෙනවයි කියලා සසරට බැඳිලා ඒ සැප හොයාන යනවා. දැන් පව්කාර මිනිස්සයත් පව්කම් කරන්නේ ඒකෙන් මෙලොව මුදල් හම්බ වෙන නිසා, සැප නිසා. ඒකෙන් පව්කාරකම සැප වුණාට ඒකෙන් ලබන සැප සම්පත් වල සැප තියෙන නිසා. නමුත් ඔහුට පව්කාරකම නැත්නම් ලෝභ දේශ මොහයන්ගේ බලවත්කම ඒකට විපාක වාරය ලබා දෙන්නේ දුක් විපාකය. මේ ආපු ගමනේ මේ විදිහට ගත්තම අපිට එක එක රූප ලක්ෂණ සහ ගති ලක්ෂණ වෙනස්කම් පවතින්නේ. එකම අම්මගේ තාත්තගේ දරුවෝ කියලා හිතමු. එහෙනම් සමහර විට රූපගත ලක්ෂණ ගති ලක්ෂණ සමාන වෙන්න ඕන. ඇතැම්මට රූප ලක්ෂණ සමාන වෙනවා, ඇතැම් රූප ලක්ෂණ සමාන වෙන්නෙත් නැහැ. නමුත් ගති ලක්ෂණ වස්කල ඔවුන්ගේ පෙරපුරුදු කියන කාරණාව ටිකක් වෙනස්කම් තියෙනවා. ඔහුට මේ ලෝකේ ජීවත් වෙනකොට යම් අය සමග අහේතුක අකමැත්තක් ඇති වෙන්න පුළුවන්. යම් අය සමග අහේතුකවම ලැබිකමක් තියෙන්න පුළුවන්. අන්න මේවා පිටුපස පවතින්නේ සහෝදරයෝ වශයෙන් හිටපු එක, නිවුන් සෞරයන් වශයෙන් හිටපු එක, අමුසැමියන් වශයෙන් හිටපු එක ආදී වශයෙන් ලෙන්ගතුකමක බැඳීමක් තිබිලා තියෙනවා. ඒක ඉබේම මේක අවස්ථාවේදීත් මතුවෙනවා. ඔප්පු කරන්න සාධක නැති වුණාට එම පැත්තා.
එනිසා මේ ජීවිතය කියලා කියන්නේ මේ භව ගමනේ නැත්නම් මේ භවගාමී ප්‍රතිපදාවේ එක් නවාතැන් පොලක් පමණයි. අර පසුගිය කාලයක් වයනකම ඔබට පෙන්වුවා මේ මගේ ළඟ තිබෙන පොතක් සම්බන්ධයෙන් බෞද්ධ නොවන රෝගියෙක් සහ බෞද්ධ නොවන වෛද්‍යවරයෙක් මේ රෝග ලක්ෂණ හොයන්න කරපු මෝහණයකදී නැවත නැවතත් ඔහු අතීත ජීවිත 80 ගාණක් කෙලි කරලා තිබුණයි කියලා. ඉස්සර ජීවිතවල හිටපු දේවල්. ඒ වැතිබුත් රෝගී තත්ත්වයන් සහ බව සෞභාග්‍ය සම්පන්න බව සහ දුර්භාග්‍ය සම්පන්න බව. එතකොට ඒ විදිහට සසරේ අපි දිගුකල් ආපු සහ දිගුකල් දියුණු කරපු අය. ගැලවීමේ ඕනකමක් නැත්නම් සසරේ සැප හොයනවා නම් ඔහුට සිදුවෙන්නේ එහෙනම් මේ ඔස්සේ තවත් භව ගාමී වෙන්න. අර සසරට ඇලුන පුද්ගලයාට ඒ සැප තියෙනවා කියන පුද්ගලයාට මින් එහා පැත්තට මේ වගේම මනුස්ස ජීවිතයක් හම්බ වෙයි. මේ වගේම බෞද්ධ ජීවිතයක් හම්බ වෙයි කියලා උපකල්පනය කරන්නේ. එහෙම නැත්නම් අපාගත සත්වෝ දෙවියොත් අපි වගේ බ්‍රහ්මයොත් අපි වගේ මේ වගේ කාලා බීලා ඉන්න පුළුවන් තැනකට යන්න වෙයි. එහෙම තමයි කල්පනා කරන්නේ. මේ Tamanගේ චින්තනයේ තියෙන පටුත්වය අනුව පටුත් කියන කෙනක පටුත්වය කියන එක යොදනවා පුලුල් කියන අර්ථයටත් මම මෙතන යොදන්නේ ඒක නෙමෙයි. පටුකම අනුව ඔවුන් හිතනවා මේ මිනිස්සු වගේම තමයි දෙවියොත් කියලා. එහෙම නැත්නම් එහාට ගියාමත් Taman ඕන හැටියට එතන ඉඳලා ආපහු එන්න පුළුවන් වෙයි. එහෙම කියලා. එහෙම ප්‍රතිසන්දිය කර්ම නිමිත්තට අනුව සිදුවෙනව ඇරුණාම ඒක අපට ඕන විදිහට ගන්න බෑ. ඒක දිනු කරගත්ත ස්වභාවයන්ට අනුව සිදුවෙනව ඇරුණාම එතකොට මෙතනින් යාම කියන්නේ Taman කළපු කර්මයන්ට අනුව භවගාමී වීම. කයනවන වුණාට හේතුඵලයෙන් පැවැත්ම. නමුත් ගැඹුරුම යථාර්ථයක් තියෙනවා. භවගමනින් නිදහස් වෙන්න පුළුවන් තැනක් මේ අනිත් තැන්වල කොහෙවත් නැහැ. අපේ රටේ එහෙම ඉගන්වුවට තැනක් තියෙනවායි තිබෙනවායි කියලා ඇත්තටම නැහැ. තථාගත සූත්‍ර දේශනා පරිහරණය කරපුවම තේරෙනවා ඒක. වර්තමාන සමාජයේ දින අදහසක් තමයි දෙවියන් වෙලා බනහලා හරි එහෙම නැත්නම් තව සෝවාන් වෙලා සකෘදාගාමී වෙන්න පුළුවන් කියන එක නැහැ. එනිසා මේ ලබාගත් ජීවිතයේ භවගාමීත්වයෙන් නිදහස් වීම සඳහා අනුගමනීය ප්‍රතිපදාවක් තෝරා නොගැනීම ලොකු අතරමං වීමක්. යලිත් ඒ අවස්ථාව උදා වෙනවද කියන එක පිළිබඳ දුර්ලභ ගතියක් තියෙන්නේ. ඒක කන කැස් වේවා වියසුදරින් අහස බලනට වඩා දුර්ලභයි කියලා පෙන්වලා තිබෙන්නේ ඒකයි. එතකොට අපට මේ ගැන හිතන්න අවස්ථාවක්. දැන් අපාගත සත්වයාට හිතන්න හැකියාවක් නැහැ. දුක් විපාක විඳිනවා. දෙවියන්ට හිතන්න ඕනකමක් නැහැ ඒක සැපතක් නිසා. බ්‍රහ්මයෝ හිතන්නේම නැහැ උන් නිවීමක ඉන්නේ සංසොන් සමාධියක. ඒවැ ස්වභාවය දන්නේ නැති නිසානේ මේගොල්ලෝ මෙහෙම හිතන්නේ. ඔවුන්ට දැන් ඔය සූත්‍ර දේශනාවල තිබෙනවානේ දෙවියෝ කිව්වයි කියලා බුදුන් වහන්සේට අපි මේ සක්කාය නිරෝධ වෙලා ඉන්නේ කියලා හිතන් හිටියට අපිටත් තියෙන සක්කායනේ කියලා. අනේ සක්කාය නම් වූ මුලාව තුළ තමයි අපාය සහ දිව්‍ය ලෝක 6 සහ බඹලෝ නිර්මාණය වෙන්නේ. සක්කාය නම් වූ මුලාවක් තුළ. එනිසා අපාගාමී වීම කාමසුගතිගාමී වීම බඹලෝගාමී වීම සම්පූර්ණයෙන්ම සක්කාය සමුදයගාමිනී. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. බුදුවරු ලෝකෙට පහළ වෙලා ලෝකෙට දේශනා කරන්නේ සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාවක් නෙමෙයි සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාවක්. ඒක සක්කාය පදේ කොහොමද අපි ගන්නෙ? දැන් මේ පවෙන් හරි පිනෙන් හරි ධානයෙන් හරි පරලෝ යන අය මොනවෙන්ද යන්නේ? කිසිවෙක් කයෙන් යන්නේ නැහැ. ඒ ආදාහණයෙන් භූම දාණයෙන් පොළොවට අයිතිවියක් බවට පත් වෙනවා. නමුත් අනාගත ඵල උපදින්න හේතු රැස් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ තුනටම පොදු දෙයක් තියෙනවා. අන්න ඒක පරිහරණය කරන තාක්කල් මේ කියන විදිහට අනුසෝතගාමී. කුමක්ද? සක්කාය හේවත් පංච උපාදානස්කන්ධය. අන්න බබලෝ යන්න එපා. හෙත් සක්කාය තියෙනවා. දෙවියෝ සක්කාය නැහැ කියලා හිතන සක්කාය තියෙනවා. එහෙනම් මනුස්ස ලෝකයේ සහ අපාගත වීම ගැන කවර කතාවද? පංච උපාදානස්කන්ධය anu සත්‍යක් නෙවෙයි. Taman විසින් කරගන්න වරදක්. අන්න දැනගත්තත් නැතත් පංච උපාදානස්කන්ධය අනාගතය
පවෙන් පිනෙන් පව්පින් දෙකෙන් නැත්තම් ධානයෙන් භවගාමී. භවගාමී භවයේ ගමන් කරන. එතකොට මේක සිදුවෙන්නේ මොකක් නිසාද කියලා දැන් මම පංච උපාදානස්කන්ධයෙන් කියන වචනේ කිව්වා. තවත් ටිකක් එහාට වචනයක් ගත්තොත් එහෙම අපාගාමීත්වයත් පංචස්කන්ධයේ ආත්මය. කාමසුගතිගාමීත්වයත් පංචස්කන්ධයේ ආත්මය. බබලෝ ගමනත් පංචස්කන්ධයේ ආත්මය. අන්න පංචස්කන්ධයේ ආත්මය භවගාමී. අපි මේ පව් නරකයි පින් හොඳයි කියලා බෙදාගත්ත අර්ථයට එහා යමින් තථාගතයන් වහන්සේ එලි කර වදාරනවා පංචස්කන්ධයේ ආත්මය නරකයි අනාත්මය හොඳයි කියලා. අන්න ඔබට භව නිරෝධගාමී වෙන්න නම් ඔබ පංචස්කන්ධයේ ආත්මය තුල ඉන්න බව ඉගෙන ගන්න වෙනවා. එතකොට පංචස්කන්ධයේ ආත්මය තුල ඉන්න බව දේශනා කරන සදහම් පවතින්නේ ලංකාව වැනි රටක නැත්තම් බුදුවරු පහළ වුණ සමාජයක සූත්‍ර දේශනා ආශ්‍රයෙන්. ලෝපවතින කිසිදු සමයක් තුල ආගමක් තුල පංචස්කන්ධයේ මූලික කොටගෙන සංසාරය විග්‍රහ කරන්නක් නැහැ. පුද්ගලයා මුල් කොටගෙන ජීවිතයේ ආත්ම කොට අරන් කතා කරනවා වරුණාම එහෙම සියුම් දහමක් විග්‍රහ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකෙන් කියන්නේ ලෝකේ තියෙන සමයන් සියල්ලත් ආත්මවාදී. ආත්මවාදීන් මේ ආත්මයක් නැහැ කියන වචනෙන් චෝදනා කළාට එහෙම නැත්නම් චෝදනා කළාට අපට නමුත් ඔවුන්නේ පංචස්කන්ධය ආත්මය දැනගෙන නෙවෙයි කතා කරන්නේ. ඔවුන් කතා කරන ආත්මය කියන එක ඔවුන්ට තියෙන එකක් කියලා. මනුස්සයින්ට තියෙන එකක්. ජීවිතය අවසන් වුණාට අවසන් වෙන්නේ නැහැ කියන එක. ඒ අර අපේ අය දිව්‍ය ලෝකේ ගැන හිතන ආකාරය වගේ ඔවුන්ගේ චින්තනයේ හැටි. එතකොට ඔබට තේරෙන්න ඕන මෙන්න මේ කරුණ. මේ මොන කර්ම රැස් කළත් සංසාරය කියන්නේ කර්ම විපාක. මෙතනින් එහා පැත්තට කර්මවල විපාක විඳින්න ඇරුණාම කර්ම රැස් කරන්නත් බෑ, කර්ම ශේ කරන්නත් බෑ. අනේක විශේෂ වචනයක්. ඇතැම් විට මේ රටේ දේශනාවල දෙවියොත් බණ අහනවා, දෙවියොත් පින් කරනවා එහෙම කියලාත් කියයි. ඔවුන්ගේ අවබෝධය පිළිබඳව හොයලා බලන්න වෙනවා. මොකද මේ සංසාරයේම කර්ම විපාක නම් මේ සංසාරේ හැදුනේ කොහමද? මිනිසුන් කළපු පාප කර්මයට, පුණ්‍ය කර්මයට, ධාන කර්මයට. එතකොට අපාය, දිව්‍ය ලෝකේ, බඹ ලෝකේ කියලා කියන්නේ කරපු කර්මයන්ගේ විපාක. ඒක විපාකයක් නේ. විපාක විඳලා එන්න විතරයි පුළුවන්. එන්න කියන්නේ මෙහාට එන්නත් නෙමෙයි, එතනින් චුත වෙන්න විතරයි පුළුවන්. ඒ නිසා කර්ම කොට විපාක විඳින ලෝලට ගියායට ඒ තැන්වල මම විශ්වාස කරන්නේ නැහැ කර්ම ශය කරන්න පුළුවන් කියලා. ඒ කර්ම ශය කරන පාර බුදුවරු ලෝකෙට දේශනා කරලා තිබෙනවා. ඒක පොත්පත්වල, රාක්කවල නැහෙම නැත්නම් අපි කතා කරන පරපුරවල් වශයෙන් පවත්වාගෙන එන්න දිව්‍ය ලෝකේ ක්‍රමයක් හදලා තියෙනවා අපි දකින්නේ නැහැ. දැන් මෙහි තියෙනවානේ ඔය එක පරපුරවල් වශයෙන් අංග පරපුරවල් තිබෙනවා. ඒක එදා ඉඳලම ආනන්ද හාමුදුරන්ගෙන් පටන් ගත්තාම එක පරම්පරාවලට බාර දුන්නයි කියලා බානක පරම්පරා කියලාත් කියනවා. එහෙම ඒ වගේ පරපුරෙන් පවත්වාගෙන ආපු ධර්ම න්‍යායක් අපිට තියෙනවා. අපි බොහෝ දිගු කල් සතරක් මේ පව්පින් ඔස්සේ ගමන් කරලා පිනෙහි විපාකයක් වශයෙන් මේ බුද්ධෝත්පාදයක මෞකුසකට එනවා. වාසනාවකට ඒ අම්මා හෝ තාත්තා අපි මරන්න හදලා නැහැ. එහෙනම් ඒ අම්මට තාත්තට පින් දෙන්න ඕන මෙහාට එන්න පාවාඩ එළුවට. මොකද සමහර අම්මලා තාත්තලා මෞකුසට මරලත් දානවනේ. දැන් මේ ලබාගත් ජීවිතේ මෙහෙම තේරෙනවා නම් දැන් ආයෙත් අපට මේ මනුස්ස ජීවිතේ ලබා තිබෙන්නේ භවගාමී වෙන්නද? ඔව්, ලෝකේ අනිත් අයට භවගාමීත්වය අරුණා වෙන කරන්න දෙයක් නැහැ. නමුත් තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කළේ මොකද්ද? සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. භවගාමී වෙන එක නෙමෙයි, භව නිරෝධගාමී වෙන එක. අන්න මේ අනුසෝතගාමී ප්‍රතිපදාව යන්නේ පෘථග්ජනයා. පෘථග්ජනයා සඳහා ප්‍රතිපදාව අනුසෝතගාමී තමයි. පටිසෝතගාමී වෙන්න නම් පෘථග්ජන භාවයේ බෑ.
පටිසෝතගාමීන් ආරම්භ වෙන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත්. ඔවුන්ට තමයි පටිසෝතගාමීන් කියන්නේ. ආර්ය පුද්ගලයෝ තමයි යන පැත්තට යන්නේ නැතුව යන්න තියෙන හේතු අයින් කරන්නේ. ඔවුන් භව ගමන හදන වෙනකොට භව නිරෝධ කරන්න දානවා. ඔවුන්ට භව ගමන හැදෙන හැටි භව ගාමී වෙන හැටි තේරෙනකොට ඔවුන්ට එහෙනම් භව ගාමී වෙලා මේක විසඳ ගන්න බෑ කියන එක. මොකද ඔබට කවුරු හරි කියනවා නම් අතීතයේ කියනවා නම් ඔබේ අතීත ජීවිතවල එබඳු ශාස්ත්‍රවරුන් හමු වී මග ඇරලා ආපු හැටි කියලා දෙන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් සදහම් හමු වීත් නොසලකිලිමත් වීම වර්තමානෙත් මිනිස්සු තුළ තියෙන දෙයක් නේ. අපේ බෞද්ධයන් තුලත් මෙතරම් අපි මේක කරුණු පැහැදිලි කළත් ඒ ගැන නොසලකිලිමත් වීම තිබෙනවා. එතකොට අපට එපා ඕක කියලා කියන්නේ. සදහම් හමු වෙලත් පස්සට කල් දානවා. නැත්නම් විශ්වාස කරන්නේ නැහැ. අන්නේ බඳු මේ මිත්‍යා මතවලින් පිරුණ සමාජයක ඔබට ඔබ උපන් පරිසරයට අනුවගත් කල භව නිරෝධගාමීත්වය සැපයි ඒක වෙන්න ඕන කාරණයක් කියලා විශ්වාසයක් ඇතිවීමම පුදුම වාසනාවක්. මන්දයත් සතර ගැන කතා කරන්නේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. ඒකේ අගක් මුලක් නැහැ, පෙරයි අගයි පෙනෙන්නේ නැහැ. මොකද කර්මයන්ගේ විපාක මේ මොහොත විතරයි මේකේ පවතින්නේ. මේ මොහොතේ කර්ම රැස් කළොත් ඒ කර්ම අනාගත මෙලොව වශයෙන් විපාක සඳහා ප්‍රවෘත්ති විපාක වශයෙන්, පරලොව වශයෙන් ප්‍රතිසන්දි විපාක සඳහා භව ගාමිත්වය තුල පංචස්කන්ධයේ ආත්මය තුල සිදු වෙනවා. අනුසෝත ගාමිත්වය තුල යන්න ඕන. ඔන්න මම ඔබට විස්තර කළා මේ අනුසෝතගාමී කියන එකේ හැටි. එතකොට එහෙනම් කර්ම රැස් කළොත් අනුසෝතගාමී වෙන්න හදනව ඇරුණාම පටිසෝතගාමී ප්‍රතිපදාවක් නැහැ. ඒක භව නිරෝධාය ධම්මං දේශී න්‍යාය නෙවෙයි. එතකොට බුදුන් වහන්සේ වදාරන්නේ තස්සීදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුර්ලභං. මේ ලෝකෙ මිනිසුන් අතර අතිශය දුර්ලභ කරුණු හමු වෙන පිරිසක් ඉන්නවා. ඒ අතිශය දුර්ලභ කරුණු මනුස්ස පටිලාභෝච එකක්. දෙක තමයි භව නිරෝධගාමී වෙන ආකාරය. සද්ධම්මස්ස දේශනා කරන සදහම් හමුවීම කියලා කියන්නේ භව ගාමී වෙන ආකාරය වෙනකොට භව නිරෝධගාමීත්වයේ පුරණ ආකාරය පැහැදිලි වීමයි සදහම් හමුවීම. එහෙම හමු වුණ පුද්ගලයා ඒ සඳහා උත්සාහ කිරීම සුදුසුයි. එතකොට ඒ අවස්ථාව තිබෙන්නේ මිනිසුන් අතර ඉන්න අයගෙනොත් තේරුම් ගන්න පුළුවන් අයට ඒ පැත්තට යොමු වුණ අයට පමණයි. අනිත් අයට ඒ යලිත් හිමි වෙන්නේ භවගාමීත්වය. අර කෝටියක් විතර එහෙම නැත්නම් ලක්ෂ 10ක් විතර ලොතරැයි ගත්තත් පළවෙනි දිනුම එක්කෙනාට වගේ දෙවෙනි දිනුම තව එක්කෙනෙකුට තුන්වෙනි දිනුම එක්කෙනාට ඊට එහාට පුංචි පුංචිලයාගේ හම්බුනාට වැඩක් නැහැ නේ. අනේ වගේ මේ කරුණු වැටහීමම කාට හරි සවන් දීමේ කරුණු හෙවීමේ තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක්. දැන් ඊළඟ වචනේ තමයි නිවන කියන පදයට ඔබ තුළ තිබෙනා වූ වැරදි අර්ථය. ඒවා ඉතින් තම තමන් විග්‍රහ කරගෙන බලන්න කොහොමද හිතන් ඉන්නේ කියන එක. ඔබ හිතන් ඉන්නවා ඔබ පුද්ගලයෙක් ඔබට නිවන කියලා දෙයක් ලැබෙනවා. ඔබ ඒකට යනවා, නිවනට යනවා, මතුයින් නිවනට යනවා. මරණයෙන් එහා පැත්තේ මේක තියෙනවා. එහෙම කියලා නැහැ. බැලුවම භව ගාමිත්වයේ සත්වයයි සම්මතයක් තියෙනවා. දැන් තිරිසන් සතත් සත්වයේත්, ගවයත් සත්වයේත්, අපිත් සත්වයේත්, දෙවියොත් සත්වයේත්, බ්‍රහ්මයොත් සත්වයේත්. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්ත්ව සම්මුතියක් ඒකේ පවතිනවා. නමුත් මේ සත්ත්ව සම්මුතිය අපිට අපිව විවේචනය කරන අය කල්පනා කරන්නේ මේ මිනිසාම සුනකෙක් වෙනවායි කියලා. එහෙම ඒගොල්ලෝ කල්පනා කරනවා. මිනිසාගේ ආත්මය සුනකෙක් වෙනවා ඒක විශ්වාස කරන්නේ නැහැ කියලා. ඒ වුන්ගේ වැරදි ආකල්පය. ගෙදර තියෙන ආහාර ටික බෙදලා
ඔබත් කෑමට අරගෙන පූසෙකුටයි සතෙකුටයි දුන්නාම ආහාර වලින් තමයි මේ සත්තු හැදෙන්නේ ආපහු ඔක්කොම ආහාර වලින්. නමුත් මේ මිනිසාගේ සිත ඉහළ පහළ කරන්න පුළුවනි. ක්‍රියාකාරකම් අනුව. එතකොට ඒ ගති මිනිස් ගති වෙනුවට සුනක ගති හුරු කළොත්. එහෙම නැත්නම් මිනිසුන්ට අදාළ නොවන මිනිසුන් විනාශ කරන මිනිසුන්ට කරදර කරන හිරිහැර කරන පැත්තට ගත්තොත් නොමිනිස් ගති දියුණු කිරීම තුළ මිනිසා පරලෝ යනවා නෙවෙයි. මිනිස් කය මෙලොවට පළවස සුනක කයත් පොළොවට පස් වෙනවා. අර රැස් කරපු කර්මයේ විපාකයට අනුව මරණයේදී කය පහළ තැනකට මාරු වෙනවා. මේ කය යනවා නෙවෙයි අර විපාකය අදාළ විදිහට හැදෙන්න හැකියාව තියෙනවා. මන්දයත් කය විසින් ස්ථිත අභ්‍යන්තරයේ පිරිහුණු සිතක් හදා තිබෙන බැවින්. ඒ පිරිහුණු සිත විතින් ඒකට අදාළ කයක් හදනවා. සාර මිනිසා යනවා කියලා කියන කතාව වැරදි. මේ පව් හේතු වල පව් ඵලය, පින් හේතු වල පින් ඵලය, ධාන හේතු වල ධාන ඵලය. ඒ නිසා භවගාමිත්තේ මහ විශාල උගුලක්. බුදුවරුන්ට හැරුණාම ඒක හෙලි කරගන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ බුද්ධත්වය කියලා කියන්නෙම මේ උගුලෙන් ගැලවෙන හැටි හොයා ගැනීම. ඒක තමයි බුදුවරුන්ගේ යුගයේ කාර්යභාරය. බුදුවරයෙක් ඒ යුගයට පහළලා මිනිසුන්ට කියලා දෙන්නේ සියල්ලමට නැතත් යම් පිරිසකට ඒක තේරුම් ගන්න පුළුවන් නිසා. එනම් ඔබට කර්ම රැස්වීමේදී ඔබ පාවිච්චි කරන්නේ පංචස්කන්ධයේ ආත්මය. එමත් නැත්නම් ඒකට කියනවා පංච උපාදානස්කන්ධය. අන්න පංච උපාදානස්කන්ධය තේරුම් ගත්තම පංච උපාදානස්කන්ධය තුළ භවගාමිත්වය තේරෙනවා. අර පංච උපාදානස්කන්ධය කියන කතාව පැහැදිලි කරගන්න බැරි වුණාම වෙනත් සමයන්ට සහ බුදු සමය තුලත් වචන ටික තිබුණට හරියට පැහැදිලි කරගන්නේ නැහනේ. කොහොමද ඒක තේරුම් ගන්නෙ? විමර්ශනය කරගන්න බෑ. දැන් ඒක ජීවිතය තුළ එක්වරක් සිදුවෙන එකක් නෙමෙයි භවගාමිත්වය. දිනපතා නිතිපතා මොහොතක් පාසාම සිදුවෙන දෙයක්. ඒ කියන්නේ අද මේ මොහොතේම හෙට අනිද්දාට අවශ්‍ය සසර හදනවා. මේ සසර හදන ක්‍රියාවලිය භවගාමී. සසර ගමන නවතන ක්‍රියාවලියට භව නිරෝධගාමී කියනවා. අංස තථාගතෝ භවගාමිත්වයේ අනන්ත ගමනක් ගිහින් මිනිස්සුන්ට ඇදින් ඉන්න අය සඳහා ආමන්ත්‍රණය කරමින් තථාගතවලු භව නිරෝධාය භව නිරෝධය පිණිස මඟ පෙන්වලා දෙනවා. ඔබට පටිසෝතගාමී වෙන්න ඕන නම් භව නිරෝධය කරන හැටි ඉගෙන ගන්න වෙනවා. ඒක විස්තර කරන්නේ පොතේ පෙළදහමකින් ඔබ තුල. නමුත් ඔබේ ජීවිතය එකක් වශයෙන් ගෙන නොවේ. අන්න පටිසෝතගාමී වෙන්න ඕන නම් ඔබේ ජීවිතයේ වෙනම ඒකකයක් තියෙන බව. ඔබට ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන වෙනම ජීවිත තිබුණාට සෑමෝටම පොදු ඒකකයක් තුල බුදුන් වහන්සේ මේක විග්‍රහ කරන බව. හැම දිනාටම පොදු ඒකකයක් තුල. ඒක ඊට සියුම් දහමක් බව. ඒක ඇහැට දකින්න බැරි නමුත් නොනින් වටහාගත දෙයක් බව. ඔබට තේරෙනවා නම් භව නිරෝධගාමිත්වය සඳහා පංචස්කන්ධය තේරුම් ගන්න ඕන. පංචස්කන්ධය තේරුම් අරගෙන පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කරගත්තොත් තමයි භවගාමිත්වය තිබෙන්නේ. උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවය ත්‍රිපිටකයෙන් ගාතාවක් ගන්නවා අපි කුද්දක නිකායේ සගාතාවක්ගෙන්. එතකොට ජාති මරණ නැත්නම් ඉපදීම සහ මරණය ගෙනත් දෙනු ලබන්නේ උපාදානයේ විසින්. ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන්. උපාදානයේ භවගාමිත්වයයි උපාදානයෙන් මිදෙන මඟ. භවගාමිත්වයෙන් මිදෙන මඟයි. උපාදානයේ භවගාමී උපාදානයෙන් මිදෙන එක තමයි ඊකට භව නිරෝධගාමී කියන්නේ. අන්න එහෙමයි ඒක තව ටිකක් අපිට තේරුම් ගන්න ඕන. උපාදානයේ වෙන මොහොත උපාදානයේ නොවි අවසන් කරන්න ඕන පටිසෝතගාමී වෙන්න. අන්න මේ කාර්යය ගුරු උපදේශකින් තොරව භවගාමී වෙන එක ඔක්කොම කරගන්නවා. ඒකට තම තමන් යෙදෙන උපාදාන කරගන්න පැත්තට යන්න පුළුවන්. සුලියේ බලවත් වෙන පැත්තට සුලිය කැරකෙමින් යනවා වගේ සංසාරයේ තම තමන් කර්ම බලවත් කරගන්න පැත්තට පවෙන් භවගාමී, පිනෙන් භවගාමී, ධානෙන් භවගාමී ප්‍රතිපදාව. එතකොට කොතරම් ආගමික ජීවිතයක් ගැන කතා කළත් කොතරම් බාහිර වශයෙන් සිල්වත් කියලා පෙන්නුවත් ඔවුන් සියලු දෙනා භවගාමී.
බුදු සමය කතා කරන්නේ මාට පේන්නේ භවගාමිත්වය එක පැත්තක්, භව නිරෝධගාමිත්වය තව පැත්තක්. අන්න ඔබ භව නිරෝධගාමී සමාජිකයෙක් වෙනකොට තමයි ඔබට සසර ගමන යන වෙනුවට සතර ගමන නවත්තන පාරට ප්‍රවිෂ්ඨ වුණ කෙනා කියලා කියන්නේ. එහෙම නැත්නම් ආර්ය පුද්ගලයා පටිසෝතගාමී පුද්ගලයයි කියලා කියන්නේ. අන්න බුදුන් දහමේ ආර්ය කියන වචනේ පාවිච්චි කළේ මේ භව ගාමිත්වයේ දෝෂයේ තේරුම් අරන් නිරෝධගාමීත්ව ප්‍රවිෂ්ඨ වුණ අයට. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදි කියලා නෑ, සියලු දෙනාම ආර්ය. ආර්යයන් ගන්නා වූ මාර්ගයක් තියෙනවා. ඒකට ආර්ය මාර්ගය. අනාර්යයන් ගන්නා මාර්ගයේ භවගාමී, ආර්යයන් ගන්න මාර්ගයේ භව නිරෝධගාමී. එහෙනම් ඔබ ළඟ භවගාමීත්වයේ සිදු වෙන ආකාරය මගේ දේශනාවල මෙතෙක් හැමදාමත් පැහැදිලි කරලා තියෙනවා. ඔබ සවන් දීලා නැත්නම් විතරක් තේරුම් ගන්න. සවන් දීලා තියෙනවා නම් හරිය. ඒක මේ මොහොතේ ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ සිදුවෙනා වූ වරදක් නැත්නම් පමාවක්. ඒ පමාව තමයි මේ අනාගත පැවැත්මට හේතු සකස් කරලා දෙන්නේ. ඒකයි මම කියන්නේ ඒක ජීවිතය තුළ එක් කතාවක් බලලා හරියන්නේ නැහැ. මේ මොහොතේම ඔබ කරන වැඩේ සසර හැදීම හේවත් භවගාමීත්වයේ හේතු තියෙනවා. ගමනක් යන්න ඉදිරියට පාද තිබ්බහම ගමන යනවා වගේ ඔබ මේ කරන වැඩෙන් සසර ඇවිදින්න හේතු හදනවා. එතකොට ඒක තුළ හමු වෙන කාරණේ මොකද්ද? ඒක තුළ හමු වෙන කාරණේ පංච උපාදානස්කන්ධ නම් පංච උපාදානස්කන්ධය තුළ තියෙන දුක කොහේ ඉපදුනත්. පංච උපාදානස්කන්ධය තුළ දුක කියන්නේ කය තුළ තියෙන දුක නෙවෙයි. ඒ මොහොතට උපදින්නා වූ පංච උපාදානස්කන්ධය තුළ තිබෙන දුක. සසර හැදුවොත් ඒවට අදාළ ඒ විපාක වාරයට තමයි මොනද යම් විදිහට ලෞකික සැප විපාකක් තියෙනවා. නමුත් එතන රැඳෙන්න බෑ. දෙවිලෝ රැඳෙන්නත් බෑ, බඹලෝ රැඳෙන්නත් බෑ. ඒක හමාර වෙනවා. හමාර වුණාම ඊට පස්සේ ආරම්භ වෙන්නේ ආයෙත් ගැලවෙන්න බැරි තරම් දුක් විපාක සහිත අවස්ථාවක්. ඔන්න දෙවියන් හෝ බ්‍රහ්මයින් සදාකාලික නම් ගියත් කමක් නැහැ එතෙන්ට. ඔවුනොත් පංච උපාදානස්කන්ධේ විපාකවල ඉහළ ප්‍රතිඵලය ලබන අය. පංච උපාදානස්කන්ධයෙන් මිදුණ අය නෙවෙයි. ඒ වගේම මිදෙන්න පාරක් එහෙ නැහැ. මේ අපාගාමී අයට, මේ කාමසුගතිගාමී අයට, මේ බඹගාමී අයට බලපත්‍රයක් එකපාරටම මෙහාට එන්න හම්බ වෙනවද හිටපු ගමන්? මේ අතිදීර්ඝ සංසාර ගමනේදී අහඹු දෙයක් මේක. ඒ අහඹු අවස්ථාව උදා කර ගන්න ඇති අවුරුදු 7-800ක් අයට ඒගොල්ලෝ බෞද්ධයන් බවට පත් වුණාට භව නිරෝධගාමීත්වය හම්බ වෙන්නේ නැතුව ආයෙත් භවයටම වැටුණා. ඉදිරියටත් එහෙම ගත්තේ නැත්නම් ඔවුන් ලබාගත් ජීවිතේ කරන්න ඕන දේ කරන්නේ නැතුව භවයටම වැටෙනවා. අද බුදුරු පහළ වී සදහම් දේශනා කරපු එක හැමෝම තුළ මේ අතිදීර්ඝ සංසාර ගමන නිමා කිරීමට ඒක ලැබෙනා වූ අතිශය කටුක දුක් අනුභව කරන වෙනුවට දැන් ඔබ එතන හිතන්න එපා මේ සසරේ ඇවිදින්නේ මමයි මට නිවන් ලැබෙනවායි කියලා. ඒ මම කියන්නේ කයට නම් ඒක සම්මත සමාජයේ තියාගන්න. බුදු සමයේ මම කියන්නේ මට කියන්නේ මේ මොහොතේ උපදින හැඟීමට. ඒ මම කියන්නේ සතර හදන පාරට. ඒ මමත්වෙන් ගැනීමම තමයි දුක් ගෙනත් දීම කියලා කියන්නේ. එතකොට තමන්ගේ සිතට එන දේ මමත්වෙන් ගැනීම මිනිසා විසින් කරන වරද. ඒක කවදාවත් මම කියලා ගත්තේ නැහැ. ඒ අර භවගාමිත්වයට හැදෙන්න හේතුව තමයි මමත්වෙන් ගැනීම. එතකොට පුද්ගලයන්ට පව් කරන්න පුළුවනි, පව් මමත්වයෙන් ගන්න පුළුවනි. පින් කරන්න පුළුවනි, පින් මමත්වයෙන් ගන්න පුළුවනි. ධාන වඩන්න පුළුවනි, ධානය මමත්වයෙන් ගන්න පුළුවනි. ඒ පෘථග්ජනයා කියන කෙනා ඒ Tamanda උපදින එක මමත්වයෙන් ගැනීම සිදු කරනවාමයි. දැන් මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස භවගාමිත්වයට අදාළ දේ. ඒක ස්වයංක්‍රීය වගේ කරනවා. මොකද බොහෝ කල් පුරුදු කර බැවින් ඒ පැත්තට යවෙනවා. දැන් භව නිරෝධගාමීත්වයට පුරුදු කරන්න වෙනවා. අලුතෙන් පුරුදු කරන්න වෙනවා.
ඒ පුරුද්ද බලවත් වෙනකොට තමයි භවගාමිත්වය දුර්වල වෙන්නේ, නිරෝධගාමිත්වය බලවත් වෙන්නේ. ඒ සඳහා එහෙනම් ඔබට වෙන්න ඕන සිල්මෑණි කෙනෙක් වෙන එක හරි, ස්වාමීන් වහන්සේ නමක් වෙන එක හරි, වනාන්තරයට යන හරි එක නෙවෙයි. මේ භවගාමිත්වය තේරුම් අරගෙන භව නිරෝධගාමී වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක. භවගාමිත්වය පෘථග්ජනයාගේ උරුමය. භව නිරෝධගාමිත්වයට එන්න කවුද වෙන්න ඕන? ආර්ය පුද්ගලෙක් වෙන්න වෙනවා. අර පෘථග්ජනයා කියන්නේ අනාර්යා. ආර්ය පුද්ගලයින්ට තේරෙනවා මේක මේ සසර හදනවා වෙනුවට සසර නිමා කරන්න. බොහොම අමාරුවෙන් හරි ලේසියෙන් හරි තේරුම් ගන්න සසරක් තිබෙනවා නෙවෙයි, සසර අපි කරන එකතු කරන හේතුන්ගේ ඵලය වශයෙන් හැදෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ ඉදිරියට යන්න ඕන නම් පියවරක් තියන්න ඕනවා. පියවර දෙවෙනි පියවර තිබ්බොත් ගමනක් යනවා. ඒ වගේ පියවර මාරු කරන්න ගමන හැදෙනවා. එතකොට මේ මොහොතේදී කර්ම රැස් කිරීම කියලා කියන්නේ විපාක දෙන්න සතරක් හදන එක. සතර හදන එක භවගාමී. අන්න සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. මේ මොහොත සතර හදනවා වෙනුවට, කර්ම රැස් කරනවා වෙනුවට කර්ම ඡය කරන්නේ කොහොමද? ඒ තමයි භව නිරෝධය දාය. භව නිරෝධය පිණිස දේශනා කරපු මාර්ගය. ඒකට 아무තු ධර්මයක් ඕන කියලා නෙමෙයි පෙන්වන්නේ. ඒක තේරුම් ගන්න ඕන. භව ගාමිත්වයත් කිසියම් අනුගමනීය ප්‍රතිපදාවක්, ඒ වගේ අරකට අනුගමනීය ප්‍රතිපදාවක් බවට පත් වුනහම නිරෝධය ආරම්භ වෙනවා. සසර හදනවා වෙනුවට සසර ගමන නිමාවට මොකද්ද කරන්න ඕන? දැන් ගමනක් යන්නේ ඉදිරියට පා තැබීමෙන් නම් පා තැබීම නතර වුණොත් ඉදිරියට යන එක නතර වෙනව නේද? පා තැබීම වගේ සසරට හේතු තැබීම නවත්තන්නේ කොහොමද? මා දකින්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට හඳුන්වා දුන්න භාවනාව කියන්නේ මේ සසරට හේතු නොතබා අවසන් කරන එක. ඒ සඳහා උන්වහන්සේ හේතු තබන හැටි කියලා දෙනවා. විවිධ ධර්ම න්‍යායන් මාර්ගය. මොන ධර්ම න්‍යායක් ගත්තත් පෙන්වන්නේ ඒ මොහොතේ උපදින අරමුණ තුල මේක සිදු වෙනවායි කියලා. අරමුණෙන් එහාට පෙන්වන්නේ නැහැ මොකොත්. මන්දයත් අරමුණෙන් අරමුණට උපතක් මරණයක් මිනිස්සුන්ට තියෙනවා. ඒ මොහොතේදීම තමයි ඒ මුලාවීම තුල ඒක නැසුණට හේතුවක් තියන්නේ. දැන් අරමුණේ හැකියාව හටගෙන නැසෙන එක. නමුත් භවගාමිත්‍යාම පුද්ගලයා මොකද කරන්නේ? අරමුණ හටගෙන නැසෙන කාලය තුල අනාගත ඵලයකට හේතුවකුත් තියෙනවා. මේ හටගෙන නැසෙන කාලය තුල අනාගත ඵලයක් උපදින්න හේතුවක් තැබීම අවිද්‍යාව. ඒකයි අවිද්‍යාව කියන්නේ. හොඳයි, හටගෙන නැසෙන එකේ අනාගත හේතුවක් තැබෙන්නේ නැතුවම මොකද වෙන්නේ? හේතුපටිච්චසම්භූතං හේතුබංගා නිරුද්ධති නේද? දුකට හේතු තැබුවොත් දුක හට ගන්නවා, හේතු තැබුවේ නැත්නම් දුක හටගන්නේ නැහැ කියලා නේද කියන්නේ? ඒ නිසා මේ මොහොත හේතු තබා අවසන් කිරීමේ පමාද විහාරිත්වය වෙනුවට හේතු නොතබා අවසන් කරන විදිහ ඉගෙන ගත්තාම ඔබට ආපහු යන්න පාර හම්බ වෙනවා. ඔබ යන පාරට කියනවා අනුලෝම පටිච්චසම්පාදය කියලා. ඔබ මේ පාරට වැටුනොත් කියනවා පටිලෝම පටිච්චසම්පාදය. එහෙම නැත්නම් ඔබ භව ගාමිත්වය වෙනුවට භව නිරෝධ ගාමිත්වය. එහෙම නැත්නම් ඔබ පටිසෝත ගාමී. ඉතින් මම දකින්නේ බුදුවරු ලෝකෙට පහළ වෙලා මිනිස්සාට හඳුන්වා දුන්නේ පටිසෝත ගාමිත්වය. බැරි නම් පමණක් විකල්පයක් වශයෙන් පුණ්‍ය මාර්ගයේ තියෙන්නේ අනුසෝත ගාමිත්වයේ හොඳ පැත්ත. ඒ බැරි නම් නමුත් 100%ක්ම 99%ක්ම බෞද්ධයින් කොහොමද අනුසෝත ගාමී වුනේ? එනම් බුදුන් වහන්සේගේ පටිසෝත ගාමී ප්‍රතිපදාව වසා තබා පෙට්ටමක දාලා වහලා වළංගු කරගන්නේ. ඒ වන්දන පුදන පූජනීය වස්තුවක් බවට පත් කරනවා යනවාම පෙරලලා බලලා එහි පෙළදහම Tamanගේ සිත තුළ සිදුවෙන දෙයක්ය. මේ වරද්ද මගේ අතින් සිදුවේ නොවෙන්න මම වීරිය කරන්න ඕන කියන එක කල්පනා කරන්නේ නැහැ. දැන් එහෙනම් මෙබඳු ධර්ම දේශනා හමු වෙන අය ලබාගත් ජීවිතය තුළ සියල්ලම පැත්තකට තියලා භව නිරෝධගාමී වෙන්න කියලා ජීවිතය අතාරින්න කියලා හැම නෙවෙයි මේ කියන්නේ. ඒ කියන්නේ ආරක්‍යාව, අධ්‍යාපනය, මව්පියා, බිරිඳ, දරුවන්, සමාජ සේවා අතහරින්න කියලා නෙවෙයි පෙන්වන්නේ. වෙන වැඩක් තියෙනවා අතහරින්න. මේ මොහොතේ උපාදානය වෙන එක අතහරින්න ඕනේ. ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානයෙන්නේ. උපාදානෙන් මිදීම.
බුදු සමයේ ධර්ම මාර්ගයේ පටිසෝතගාමිත්වය මොහොතක් මොහොතක් පාසා උපාදානයෙන් මිදෙන මාර්ගයක්. උපාදාරණ කරන මාවතව ඉගෙන ගත්තාම ඒක නොකර ඉන්නකොට උපාදානින් මිදෙන්න පුළුවන්. එතකොට ඒකෙන් සිදුවෙන්නේ අර අනාගත ඵල උපදින්න කර්ම රැස්වීම වෙනුවට කර්ම ඡය වෙන එක. අතීත කර්ම ඡය වෙනවා, අනාගත කර්ම රැස් නොවෙනවා. මේ තුලින් ඔබ සිතේ ලොකුවට හදාගෙන තියෙන සැප දුක් දෙකක් තියෙන්නේ. ඒ දෙකම ලොකු කරගත්ත ඒවා ලොකු හා කුඩා දෙපැත්තට වැනෙනවා. නමුත් මේ ගමන යනකොට ලොකුත් නැති කුඩාත් නැති වෙනම තැනක් හම්බ වෙනවා. නොසෙල් වෙන. කම්පණයටපත් නොවෙන. ස්ථාවර. එහිදී අර කියන බාහිර කාරණා නිසා හටගන්නා උද්දුක නැති එකම සැපතක් වෙනවා. ඒකයි නිබ්බානම් පරමංසුකම් කියන්නේ. පරමංසුකම් ලොකුම සෝය. එතකොට ඒක ඉහාත්ම වශයෙන් මේ ජීවිතයේදී ඔබ අත්විඳින්න ඕන දෙයක්. ඔබට ලැබෙන දෙයක්. නමුත් ඒක ලැබෙන්න හඳ පේන්න නම් වලාකුළු අයින් වෙන්න ඕන. නිධානය ගන්න නම් වසා තිබෙන දේවල් අයින් වෙන්න ඕන. ඒ නිසා බුදුවරු හොයාගත්ත මහා ධර්ම නිධානයක් මේක. ඒක ඔබ වෙනුවෙන් තිබෙන්නේ කවදා හරි ඔබ හිමිකරුවෙක් වෙන්න ඕන. නමුත් මෙතන අතහැරියොත් ඔබට ඒ වෙනුවෙන් දීර්ඝ සංසාරයේ දුක් විඳින්න ඇරුණාම හිමි කරගන්න එක කල් යනවා. අත ළඟට ආපු එක කටට දාගත්තේ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අත ළඟට ආව නම් අතට දුන්නා නම් කට දාගන්න බොහොම ලේසියිනේ. නමුත් ඊට පස්සේ ආයෙ හොයලා කටට දාගන්න ගියොත් කොතරම් මහන්සි වෙන්න ඕනද? නිෂ්පාදනය කරලා මහන්සි වෙලා හොයලා කට දාගන්න ඕන. අන්න වගේ මේ අත කටට දාගන්න කියලා අතට දීපු එක අතහරිනවා වැඩක් තමයි සදහම් මහම වුණාම ඒ ගැන උත්සාහ නොවෙන එක. ඉතින් මෙතනින් එහා පැත්තට මේ මම කියන්න හදන කාරණාව හැම ධර්ම දේශනාවකම තියෙන එකක්. අරමුණ තුල, ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල අරමුණේ මුලා වීම තුල සතර හැදෙනවා. අරමුණේ මුලා වීම කියලා කියන්නේ අරමුණේ හොඳක් නරකක් සැපක් හතුරෙක් මිතුරෙක් කෙනෙක් දෙයක් තැනක් කොට ගන්නවට. අරමුණට එන දේ සමග ඒකට කියන්නේ ඇලෙනවට ගැටෙනවට. ඒ තුල තමයි මේ මොහොත නැති වුණාට අර අනාගත ඵල උපදින හේතුවක් බීජයක් රැස් වෙන්නේ. අනේ කර්ම බීජ රැස්වීම උපාදානයේ ප්‍රතිඵලයයි. උපාදාන වෙනවා කියන්නේම කර්ම බීජ රැස් වෙන එක. එහෙනම් මේ මොහොත කර්ම බීජ රැස් නොකර අවසන් කරන එක බුදු සමයේ භාවනාවයි. පෙළදහමකින් පෙන්නනවා අරමුණ තුළ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. පොත තුළ බලන්නත් එපා, ජීවිතය තුළ බලන්නත් එපා. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, රූපය තුළ, ශබ්දය තුළ, ගන්ධය තුළ, අරමුණ තුළ බලන්න. මේ අනාගත පියවර තබන මග වෙනුවට බුදුන් වහන්සේ වෙනත් විකල්පයක් හඳුන්වලා දීලා තිබෙනවා. අනාගත පියවර තබන්න එකතු වෙන්නේ නැතුව අවසන් කරන්න. අන්න ඒ අනාගත තමන් තැබුව එක හටගත්තට අනාගත පියවරක් හදන්න නැතුව නිම කරන්න පුළුවන් නම් ඇතුළේ තිබුණ කොටස ඇවිදින් ඉවර වෙනකොට අනාගතයට නොතැබීමෙන් මේ භව මූලය නැත්තම් භව ගාමිත්වය නැත්තම් අන්හා අනුසය හිස් වෙන්න ගන්නවා. ඒ අනුසයෙන් වැසී තිබෙනා වූ නිදානේ අනුසය හිස් වෙනකොට හම්බ වෙනවා. එතකොට අර නිවීම වැසී පවතිනා වූ ක්ලේශ ධර්මයන් ටික අස්වෙනකොට නිවීම හමු වෙන ඇරුණාම නිවීම නැති එකකුත් නෙවෙයි. ඔබට 아무තෙන් මරණයෙන් පස්සේ ලැබෙන දෙයක්කුත් නෙවෙයි. දැන් පාපයට පිනට සංකත ධර්මයක් ඒවා. ඒවා හැටගෙන නැසෙනවා සිතේ. නමුත් අර අසංකත කියන එකේ තේරුම හට ගැනීමක් නැසීමක් ආරම්භයක් අවසානයක් දිගක් පළලක් එහෙම අස්ථාවර එකක් නෙවෙයි. ඒ තුල තමයි ඔබ මේ ඒ පදනම් කොටගෙන ඒ වසාගෙන තමයි මේ සතර ගමන යන්නේ. මම දකින්නේ නිවන නම් වූ ධර්මයට එරෙහිවීම තුළ තමයි සත්‍යයට විපාක තියෙන්නේ. සත්‍යයක් වශයෙන් විපාක තියෙන්නේ නිවන නැමැති ධර්මයට ඒ වසා ගැනීමේ විපාකය. ඔබ ඒ විවෘත කරගත්තාම විපාක වාරේ නිමා වෙනවා.
නමුත් මේ මොහොත මේක කරන හැටි පිළිබඳව සෑහෙන පැහැදිලි කිරීමක් සමාජයේ වෙන්නේ නැහැ. මොනවා හරි වෙන වෙන ක්‍රම කතා කළාට කෙලෙස් යටපත් කරන ඈත් කරන සංසුන් සමාධියක ඉන්න ඇරුණාම මේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය නැත්නම් භව නිරෝධය සිදු වෙන ආකාරය ත්‍රිපිටකයේ ඕන තරම් තිබෙනවා. නමුත් පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසානේ අපිනුත් අහන්නේ අපි මෙතරම් මේක කියා දෙද්දිත් මම මොකද කරන්න ඕනේ කියලා. කරන්න ඕනේ පෙර කළ දේ නොකරන එක කියලා මම ඉස්සර කිව්වා. දැන් ඊට වඩා ලස්සනට කියනවා අපි ඒක. කරන්න ඕන ඔබ වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් වෙන්න වෙනවා. වර්තමානයේ ඔබට ඇහැට ගැටුණත්, කනට ගැටුණත්, නාසයට ගැටුණත්, දිවට ගැටුණත්, කල්පනාවෙන් මනෝද්වාරයෙන් ආවත් ඔබ දකින්නේ වර්තමානයේ ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. ඒකට අදාළ ඔබ හදාගත්ත ඔබේ සිතේ තියෙන මතය. පැරණි එකකට ඔබ එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ පැරණි එකක් තියෙන නිසා ආවහම. ඒ කියන්නේ ඔබේ නිවීම වසා ඔබට තණ්හානුසය කියලා එකක් තියෙනවා. ඒකෙන් එකක් ඇවිදින් ඔබ සතර හදන හැටි පාරට තල්ලු කරනවා මායාව විසින්. මෙයාට එකතු නොවුනොත් තමයි මෙයා දුර්වල වෙන්න පටන් ගන්නෙ. සංසාරයේ පුරාම කලේ මේ අතීතෙන් එකට එකතු වෙන එක ඒක තමයි අනුසෝතගාමී කියලා කියන්නේ. දැන් ඒකට එකතු නොවෙන එක අමුතු පුරුදු කළ යුතු අභ්‍යාසයක්. නැවත නැවතත් ඒ අභ්‍යාසය කරන්න ඕන. එතකොට එකතු වෙන එකට අල්ලා ගැනීම කියනවා නම් එකතු නොවෙන එකට අතහැරීම කියනවා නේද? එකතු වෙන එකට නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියනවා නම් එකතු නොවෙනවට අනිත්‍ය කියනවා නේද? ඒ නිසා මෙතන තිබෙනවා මේ හදන කෑල්ල වර්තමාන හේතු සහ වර්තමාන ඵල. නමුත් අතීත හේතුවෙන් හටගත් එක උපන් පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන එකේ තේරුම වර්තමාන හේතු සහ වර්තමාන ඵල සහ වර්තමාන හේතු නොතබනවට. ඒක ඊටාසියුම් දෙයක්. නමුත් ඒක අනුගමනය කරනකොට තේරෙනවා කොතරම් පහසුවෙන් සිත සංසුන් වෙනවද කියලා. ඔය ඔබට අනික් කාරණාවලින් නොසන්සුන් වෙලා ගහගන්න, මරාගන්න, කපාගන්න, කොටාගන්න යන එක ඔබට පේනවා නම් කොතරම් නොසන්සුන් වෙනවද කියලා. අතෑරපුවම ඔය එකක්වත් නැහැ. ඊට පස්සේ ඔබ ආරම්භ කරනවා නොසන්සුන් වීම වෙනකොට සංසුන් වීම. ඔබ ආරම්භ කරනවා කර්ම රැස් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා ඔස්සේ කර්ම රැස් කිරීම වෙනුවට පස්ස නිරෝධයෙන් වේදනා තණ්හා උපාදාන භව නිරෝධය. දැන් භව නිරෝධෝ නිබ්බානන්නේ. අන්න මෙතෙන්ට එන්න ඕන සියුම්ම. මම සාමාන්‍යයෙන් 2000 විතර වෙනකොට හුඟක් දේවල් තේරුම් ගන්නවා. නමුත් 2000 ඉඳලා 2005 දක්වාමත් මම හොයනවා කොහොමද මේ භව නිරෝධෝ නිබ්බානං වෙන්නේ කියලා. පොත්පත් පෙරලමින් හොයනවා. අන්න එහෙම ඒක වෙන හැටියක් තියෙනවානේ. එතකොට ඒක ඒ මොහොතේ නැවතත් කරන්න ඕන දෙයක්. එකපාරෙන් වෙන දෙයක් නෙමෙයි. ඒක තමයි තථාගතයන් වහන්සේ පටිසෝතගාමී ප්‍රතිපදාව සෝවාන් සිට රහස දක්වා සම්පූර්ණ කරන්න අවුරුදු 7ක කාලයක් දීලා තියෙන්නේ. මාර්ගය ගත්තොත් ලැබෙන ඵලය නිර්වාණය. මාර්ගඵල කියලා කජු හරි කොස් හරි මොනවා හරි බලාපොරොත්තු වෙන දන්නේ සමාජයේ. මාර්ගය නම් පැහැදිලි කරන්න පුළුවන්, ඵලය පැහැදිලි කරන්න බෑ. මොකද ඵලය අසන්තකතයක්. ඒ සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ වෙනව ඇරුණාම Taman දැනගන්නව ඇරුණාම එහෙම එකක් තිබෙන බව ඒකට මෙලොවේ වචන නැහැ. ඒක අර ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රශංසාවට කම්පා වෙන්නේ නැති, සැලෙන්නේ නැති ස්ථාවරයක්. බාහිර දේවල් උරාගෙන ඒ අනුව ප්‍රතිචාර දක්වන්නේ නැති ස්ථාවරයක්. ඔය සමහර පොත්වල නොසැලෙන මනස කියලා කියනවා, සංසුන් සිත කියලා කියනවා, නිහඬ සිත කියලා කියන වචන වලින් පාවිච්චි කරන්න හදන්නේ. ඒ තමයි ඔබට හොයාගන්න ඕන නිදාණය. ඒ ආරම්භයක් අවසානයක් නැහැ. ඒකේ අර පැවැත්ම නැහැ. අර හේතු අනාගත හේතු තැබීම අනාගත ඵල උපදින්න හේතු තැබීම සිදු වෙන්නේ නැහැ. ඒ නිසා කරගත්ත මෝඩකම් ටික අයින් කරගන්නවට කියනවා උපන්න කුසල් දුරු කිරීම කියලා. අභ්‍යන්තරයේ ඇවිදින් ඉවර වෙන්න වෙනවා. යලි මෝඩකම් නොකිරීමට කියනවා නූපන්න කුසල් නොඉපදීම කියලා. ඒක නැවතත් කරන එකට කියනවා උත්සාහයක් නෙවෙයි, සම්මා වායාම. වීරිය කරන්නට වෙනවා. විරියෙන් දුක්ඛං අච්චේති. මොකක් කරන්නද? පවත්තන එකට එකතු නොවී නවත්තලා ඉවර කරන්න.
එඳ උපන් පංච උපාදානස්කන්ධයට එකතු වෙලා වර්තමානයේ විඳින්න හෝ අනාගත හේතු තබන්න ගියොත් ඔබ සතර හදනවා. නමුත් උපන් පංච උපාදානස්කන්ධයට එකතු නොවුනොත් එය මිය යන්න වෙනවා. මොකද පංච උපාදානස්කන්ධයට පංචස්කන්ධයට හරි ජීවත් වෙන්න ආවුස දීලා නැහැ උපුදු ගමන් නැතෙන්න ඕනේ. අපි ඒකට එකතු වුණොත් තමයි ඒක හදන්නේ නැත්නම් එකතු වුණොත් එයා මිය යන්න වෙනවා. මෙතන මේ යාමට සැලැස්වීම අතීතයේ හිස්වීමක්. ඒ අතීතයේ හිස්සන තැනකට තමයි ඔය කියන අර හිසේ රදේ අඩු වෙනකොට හිසේ රදේ නැතිකම සුවය කියලා මම ඔය කියන්න උත්සාහ කරන්නේ ඒකයි ඔබට. හිසේ රදේ නම් දුක හිසේ රදේ නැතිකම කියලා මොකක්ද ලැබුණේ? ලැබුණේ හිසේ රදේ නැතිකමමයි. වෙන මොනවද ලැබුණේ නෑනේ. එහෙනම් දුක නැති වූ තැන. ඊට එහා යන්න එපයි කියලා තියනවා. කෙලවර ගන්න බැරි උනායි කියලා සූත්‍රවල පෙන්නන්නේ. ඒ නිසා එතෙන්ට ගිහින් බලන්න වෙනවා. අන්න මේ ජීවත් වෙන පුද්ගලයා තමන්ගේ අවශ්‍ය යුතුකම් ඉටු කරමින් ප්‍රත්‍යපහසු සලසා ගමනින් යහපත් ක්‍රියා කරමින් යහපත් ක්‍රියා බැහැර කරන්නේ නැහැ. නමුත් ලෝභ දේශ මෝහ බලවත් කරන්නේ නැති උපාදානෙන් බැහැර වෙන ජීවිතයක ගත කරනවා. උපාදාන නොකර අවසන් කරගන්නා වූ ජීවිතයක ගත කරනවා. ඒකට කියනවා සිත හදනවා කියලා. ඒකට සතිත්ත පරියෝදපණං කියලාත් කියනවා. ඕක තමයි හැබැයි සතිත්ත පරියෝදපණං. සිතට එන විතර්කයට එකතු වී වහල් වී පවත්තන එක තමයි දමනයක් නැතිකම. ඔබ සංසාරේ කරන්නේ කාම විතර්කයට එකතු වෙනවා. ව්‍යාපාද විතර්කයට එකතු වෙනවා. විහිංසා විතර්කයට එකතු වෙනවා. මේ භවගාමීනේ. සතර ගමනනේ හදන්නේ. මේ එකතු කිරීම නම් වූ මේ බලවත් පුරුද්ද සංසාරේ බොහෝ කල් දියුණු කර බැවින් අසුරු ගස්න සැනකින් එකතු නොහැකි. නමුත් ඔබට එකතු නොවීම පුරුදු කරන්න වෙනවා. අලුතෙන් පුරුදු කරනකොට එය බලවත් වෙනකොට මෙයා දුර්වල වෙන්න ගන්නවා. අප දෙදෙනාටම එක රජ හඳහනක රජ වෙන්නට බෑ. එහෙමනේ කියන්නේ නේ. උපාදානයේ වී අවසන් වීමයි උපාදාන නොවී අවසන් වීමයි එකපාර කරන්න බෑ. උපාදානයේ වී අවසන් වෙනකොට උපාදානයේ නොවී අවසන් වීම නැහැ. උපාදානයේ නොවී අවසන් වෙනකොට උපාදානයේ වී අවසන් වීම නැහැ. සමහර විට දේවදත්ත රජුරු එලෝල බ්‍රහ්මතත්ත රජුරු රජ වෙනවා කියන්නේ ඔකට වෙන්න ඇති. ඔය පෙන්වන්නේ කතාවල. ඔය හැම එකක්ම දහම් පෙළක් නේ තියෙන්න ඕන. නිසා ඔබට එලවන්න වෙනවා. ඔබේ දුක් ගෙනත් දෙන්නා වූ මේ මායාවේ හමුදාව. අන්න ඒ සඳහා අලුතින් පුරුදු කරලා වීරිය කරන එක තමයි ඔය විරියන දුක්ඛං අච්චේති පදෙන් පෙන්වන්නේ. ඒක තමයි අභ්‍යාස කිරීම පුහුණු කිරීම කියන්නේ. නැවත නැවතත් අර පෙන්වන්නේ අනුපස්සී විහෙරති කියලා. නැවත නැවතත් බලමින් වාසය කරන එක. එනේ හැම එකක් පාසාම 100ක් බැරි වුණත් පහුවෙනකොට ඔක්කොම බලන්න පුළුවන් වෙනවා. බලන එක. දැන් ඔබ සසර හදනවා නෙමෙයි. සසර මේ මොහොතේ නිමා කරමින් ඉන්නවා. අන්න මේ මොහොතේ සසරක් හදන්න නැතුව ස්කන්ධ පංචකේ උපාදාන නොවී නිරෝධ වෙනකොට ඒ භව නිරෝධ මාර්ගය. මේ සඳහා තමයි තථාගතයන් වහන්සේ භව නිරෝධාය ධම්මං දේශේති. ඔබට තේරුණා නම් ඔබ අන් අයට නොදැනෙන්න එදිනදා කටයුත්තේදීම මේකට ප්‍රවිෂ්ඨ වෙලා ඇති. ඒයින් සැනසීම ටික ටික ඔබ විඳිනවා ඇති. ඒක තමයි ඔබට මේ පැහැදිලි කරන්න ඉල්ලපු මාතෘකාවේ පැහැදිලි කරන්න ඕන කාරණාව ඔන්න අර ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්මේ හවුලේ කොහොම කෙනෙක් ඔබ දැන් මේ නැවැත්ම පැවැත්ම සංසාරයයි නැවැත්මට පාර පටිසෝතගාමිත්වයයි. එබැවින් ලබාගත් ජීවිතයේ පටිසෝතගාමිත්වයක් කෙනෙක් වෙන්න පුළුවන් නම් ඔබ බුද්ධ ශ්‍රාවකයෙක්. තථා ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ගෞතම බුදුන් සරණගේ කෙනෙක්. අනාගත බුදුන් සරණ යන නම් ඉතින් බුද්ධ ශ්‍රාවක වෙනවා ඇත්තේ එදාට අද නෙවෙයි. මොකද උන් ඔක්කොම අනුසෝතගාමී ඉන්නේ. මේ කරුණු තේරුම් අරගෙන ලබාගත් ජීවිතයේ ඔබේ චිත්ත පරිවර්තනය තුළ ලෝකේ විප්ලවයක් වෙනවා. මතක තියාගන්න. මිනිසුන්ගේ මේ විප්ලවය ලෝකේ විප්ලවයක් වෙනවා. ඒ විප්ලවය කොටස් කරවන බවට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම සහ ඔබේ තේරුම් ගැනීම හේතු ආසනාව වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සිසිර කුමාර මහතා වජිර උඳුගොඩ මහත්මිය සහ දූ දරුවන් විසින් සැදැහි දායකත්වය ලබා දී තිබෙනවා. අරමුණු අතර මීට වසර 38කට පෙර පරලෝසෙපත්වන්ට යෙදුනා වූ සිරිපාල උඳුගොඩ පියාණන්ටත් වසරකට පෙර පරලෝසෙපත්වන්ට යෙදුනා වූ චන්ලතා උඳුගොඩ මෑණියන්ටත් වසර 6කට පෙර පරලෝසෙපත්වන්ට යෙදුනා වූ සාදිරිස් පියාණන්ටත් වසර 26කට පෙර පරලෝසෙපත්වන්ට යෙදුනා වූ ජයන්ත විජයරත්න සොයුරාටත් මාස 4කට පෙර පරලෝසෙපත්වන්ට යෙදුනා වූ සුලින් රණසිංහ වෙද මහත්මයාටත් මේ උතුම් ධර්ම දානමය කුසලානිසංසය උපහාර පිණිස වේවා අවශ්‍ය නම් අනුමෝදන් වේවා. භවගමන සැපවත් වී
ඉක්මන් භවයකදී මිනිසත් බව ලබා පටිසෝතගාමිත්වය තේරුම් අරගෙන නිවන් මඟ හෙළි කරගනිත්වා. දෙපාර්ශ්වයේම පරලෝසෙපත් සියලු ඥාතීත මිත්‍රාදීන් මේම ධර්මදානමය කුසල ශක්තිය අවශ්‍යයි අත්පත්ව සැපවත් වී මනුසත් බව ලබා දහම්මැස පොදවා අනුගමනීය ප්‍රතිපදාවකින් චතුස්සත්‍ය අවබෝධ කරගෙන සසරෙන් මිදෙත්වා. ජනවාරි මාස 8 වෙනි දිනට ජන්මදිනයේ යෙදුනා වූ ප්‍රේමා විජයසිංහ සොයුරටත් පෙබරවාරි මාස 27 වෙනි දිනට ජන්මදිනයේ දෙන අදිරා උඳුගොඩ මහත්මිය යන අයට සුබ උපන්දිනයක් සමග ජීවිතයේ ඉදිරි කාලවලදී සදහම් අවබෝධ කරගන්නට අවශ්‍ය ධම්මැස පාදා ගන්න හේතු වේවා. මේ කුසල ආයත්ත නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනයේ සැලසේවා. දායකත්ව දරු සියලු දෙනාටත් පවුලේ ඥාති මිත්‍රාදීන්ටත් ධර්මස්නය කළ සැමටත් සියලු දෙනාටත් නිරුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණසම මේ පින් හේතු වේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්වැසිලෝ වැස් සියලු දෙනාට නිරුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට මේ අත්භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලයේ හේතු වේවා. සෑම සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේ උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණේ පිණිස හේතු ආසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සඵල විය හැකි ඊට විය හැකි යහපත් පැතුම් සියල්ල සඵල වේවා. ඔබ බලාපොරොත්තු වෙන්නේ පටිසෝතගාමීත්වයේ පටිසෝතගාමී කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒක තමයි මනුස්ස ජීවිතය ලබා ගන්න පුළුවන් ලොකුම බලාපොරොත්තු වීම නැත්නම් මඟ පෑදීම. ඔබට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ආනිසංසය සහ අවබෝධය සඳහා හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං